අපි මේ සෙෂන් එකේදී කතා කරන්නේ 13 පාඩම ජීව විද්‍යාව. දෙවෙනි අච්චු පොතේ පළවෙනි පාඩම ජෛව ලෝකය බයෝඩයිවර්සිටි කියනත් බයෝඩයිවර්සිටි තමයි ඒක අතකට මේ සියලුම කොටස් ගැන ඉගෙන ගන්නවා බයෝ වර්ල්ඩ් එක. ඒකේ පුතේ අවසාන කොටස මුලින්ම අපි ඉගෙන ගන්න ඉවර කළා ගිය සතියේ ඕනෑම ජීවියෙක් මම නිකන් මතක් කරන්න විනාඩි 10ක් විතර අරන් ඕනෑම ජීවියෙක්ව හඳුන්වන්න තියෙන පුළුවන් එක නමක් තියෙන අන්න ඒකට කියනවා පුතේ විද්‍යාත්මක නාමය කියලා. ඒක පුතේ ප්‍රධාන කොටස් දෙකකින් යුක්තයි. ද්විපද නාමකරණය. කවුද පුතේ ඒකට සම්බන්ධ වෙච්ච එක්කෙනා? කවුද විද්‍යාඥයා? කැරොලස් ලීනියස් නේද? කැරොලස් ලීනියස් නේද? එතකොට මතක තියාගන්න පුතේ එයා හඳුන්වලා දුන්න ද්විපද නාමකරණය. ද්විපද නාමකරණයේදී අනුගමනය කරන නීතීන් මතකද? එක් ජීවියෙක්ට තියෙන්න පුළුවන් එක නමක් විතරයි. නම කොටස් දෙකයි ගණනාමයයි සුළු නාමය එහෙම නැත්නම් විශේෂ නාමය කියලා. නම ලතින් බසින් අර්ථවත් වෙන්න පුළුවන්. ලියන්න භාවිතා කරන්නේ ඉංග්‍රීසි අක්ෂර. ගණනමත් විශේෂ නමත් අතර පොඩි පරතරයක් තියෙන්න ඕනේ. ගණනමේ මුල අකුර කැපිටල්, ඉතුරු අකුරු සියල්ලම සිම්පල්, විශේෂ නමේ අකුරු සියල්ලම සිම්පල්. අතින් ලියනවා නම් නමට යටින් ගණනමට එකෙරකුත්, විශේෂ නමට එකෙරකුත් අඳින්න ඕනේ. print කරනවා නම් මොකද කරන්නේ? ඉටලික් කරන්න අලාකුරු හේවත් ඉටලික් ෆොන්ට් එක පාවිච්චි කරන්න. එතකොට යටින් ඉලක්ක අඳින්නේ නැත. තේරුණාද? එක් ජීවියෙක්ට තියෙන්න පුළුවන් එක නමක් විතරයි. ඔරයිස සැටීව නම් ඒ ගොයම් වී පමණි. තේරුණාද? හරි මතක තියාගන්න. ඒක ඒ කොටසේ ඉඳන් මේ ජීවීන් වර්ගීකරණයට මාරු වෙන්න කලින් මොනවාම හෝ අහන්න දෙයක් තියෙනවද? නෑනේ. නිහඬතාවයෙන් පේන්නේ මේ කොටස කට්ටිය හොඳටම ගොඩ දාලා තියෙන බව තමයි පේන්නේ. මේ සතුටුයි ඉතින් ගොඩ දාලා තියෙනවා නම් අපි එහෙනම් පාඩමේ දීර්ඝතම කොටසට ජීවීන් වර්ගීකරණය කියන කොටසට පුතේ යමු. ලියන්න අනුමාත්‍රිකාව ලස්සන්ට දිනේ දාලා වෙන පාටකින් ජීවීන් වර්ගීකරණය ක්ලාසිෆිකේෂන්. ජීවීන් වර්ගීකරණය පුතේ අපේ පෘථිවිය මත දැන් පෘථිවිය හටගත්තට පස්සේනේ ජීවීන් හට අරන් තියෙන්නේ. වසර මිලියන 3.5ක් 3.6කට විතර කලින් වුණා කියලා මතකද? 9 වසරේදී මේක ඉගෙන ගත්තා. මේක විවිධ හේතුන් උඩ හට ගන්න නැති කියලා මතකද? ස්වයං සිද්ධ ජනනවාදය, ඊට පස්සේ කොස්මොසොයිඩ් තියරි එක, ජෛව රසායනික ක්‍රමවේදයකට අනුව හටගත්ත. මතකද? ඒව 9දී අපි නිකන් ඉගෙන ගත්තා. හරි? එතකොට පුතේ මතක තියාගන්න මේ ඒකසෛලික තත්වය කියන්නේ මේ තත්වයට ආවේ මතකද? මම කියලා දුන්නා හටගත්ම මුල්ම ජීවියා ඇසවේට් කියලා මතකද කිව්වා? ඒකසෛලික ජීවියෙක්ගෙන් අද මේ තියෙන තත්ත්වයට පරිණාමය වුණා. පරිණාමය වීමේ ක්‍රියාවලියදී එක එක මතවාද තියෙනවා. ඒකෙදි දැනට පිළිගන්න මතය theory of use and disuse අයින් වුණා ලැමාක්ගේ. දැන් the natural selection නේද? ස්වභාවික වර්ණවාදය තමයි සාමාන්‍ය පිළිගන්නේ. චාල්ස් ඩාවින්ගේ පිළිගන්නේ අන්නේ ක්‍රමවේදය තමයි. ඕකෙදින් ලොකුවට විශ්ලේෂණය කරන්න ගියාම දැන් වැඩි ඕන එතර්නල් වගේ එකක් බැලුවම එතර්නල් තාම ආවේ නැහැ නේද? නෑ නොවැම්බර් වල මං හිතන්නේ නේද? පිරිනමයි නම් දන්නවා මාවල් එකේ නේද? එටර්නල් වගේ එකක් බැලුවට පස්සේ ඔළුව තනිකර වෙනස් වෙලා යන්න පුළුවන්. සමහරට ගියයි නෑ සර්ත් මේ එන බොරු තමයි අපිට කියන්නේ මේ බයිලා නේ ගැහුවේ. මේ එහෙම නෙමෙයි උනේ මේ කොස්මොසොයිඩ් තියරි එක තමයි මෙතන තියෙන්නේ. ඒ වෙයි ඉතින් එක එක දේවල් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ පිට ජීවය හට ගැනීම ගැන විවිධ මතවාද පළ කළා. අග්ගඤ්ඤ සූත්‍රයේ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් මේ ජීවයේ ආපු ආකාරය ඒකත් ඉතින් එතකොට කොස්මොසොයිඩ් තියරි එකට ආසන්න වශයෙන් සමානයි. තේරුණාද? ඉතින් එහෙම දේවල් තියෙනවා. ඒක ගැන සාකච්ඡා කරන්න ගියොත් අපි වෙනම සෙෂන්ස් 3ක් විතර දාලා අපිට ඩිස්කෂන් එකක් කරන්න පුළුවන් පුතේ. ඕගොල්ලෝගෙත් මතවාද අරන් මයික් ඕන් කරන්න කියලා. ඒක අපි වෙනම වෙලාව විතරුණොත් දවසක් කරමු.
අපි මේක ගැන කතා කරගෙන යන්න. ඔතන ලස්සන රූප ටිකක් දීලා තියෙනවා. මෙතන තව ලස්සන කතාවක් දෙනවා. වර්තමානයේ පෘථිවිය මත ජීව විශේෂ මිලියන 8.7ක් පමණ ජීවත් වෙනවා. මම හිතනවා දැන් මේ පොත print මගේ තියෙන මංගාව තියෙන පොත print කරලා තියෙන පුතේ 14 දැන් ඊට වඩා අඩු ඇති කියලා. හරිද? මේ සෑම දිනක් පාසාම මොනවා හරි ස්පීෂීස් එකක් පුතේ මිහිපිටින් තුරන් වෙනවා පුතේ. වෙන කවුරුවත් කරන වැඩක් හින්දා නෙමෙයි. තනිකර ඒක ඇන්ත්‍රොපෝජෙනික්. ඒ කියන්නේ මනුෂ්‍ය වර්ගයාගේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් හින්දා. තේරුණාද? හරි. අපි බලමු. දෙක පිටුව. කියවන්න පුතේ පූර්ණ කිව්වා ලක්දුනි දෙක පිටුවේ උඩම පුතේ highlight කරලා තියෙනවා කාරණාව. පොදු ගති ලක්ෂණ. කියන්න බලන්න ඒක. පොදු ගති ලක්ෂණ වලට අනුව ජීවීන් කාණ්ඩ වලට බෙදා දැක්වීම ජීවීන් වර්ගීකරණය ලෙස හඳුන්වයි. අත්නේ පොදු ගති ලක්ෂණ තියෙන කට්ටිය. දැන් අපි මෙහෙම ගමුකෝ. අපි කියනවා පාර්ලිමේන්තුවේ ඉන්නේ අන් තියෙන පිරිසක්. හරිනේ? ඒක මං කිව්වොත් එහෙම අපි නිකන් එහෙම ගමු. හරි? අරක ගර්ල්ස් ස්කූල් එක. මේක බොයිස් ස්කූල් එක. අපි එහෙම බෙදනවනේ. මේක මික්ස් ස්කූල් එකක්. එහෙම කියනව නේද අපි? හරි? කියනවා. එහෙම බෙදන්න පුළුවන්. හරි? අර තියෙන්නේ ගර්ල්ස් වොෂ්රූම්. මේ තියෙන්නේ බොයිස්. එහෙම බෙදනවනේ. අර බස් එක මාතරට යනවා. මේක අනුරාධපුරය යනවා. මොකක් හරි පොදු ගති ලක්ෂණයක් ගන්න. ජීවීනුත් මොකක් හරි පොදු ගති ලක්ෂණයක් අනුව තමයි බෙදලා වෙන් කරලා තියෙන්නේ. අත්තට තියෙන කට්ටිය අත්තට නැති කට්ටිය. කුර තියෙනවා කුර නැහැ. ඒ වගේ. තේරුණාද පුතේ? බලමු ජීවීන් වර්ගීකරණයේ මොනවා හරි වැදගත්කමක් තියෙනවා. ඇයි අපි මෙහෙම වර්ග කරන්නේ? මොකක් අනිවාර්යෙන් ඉතින් මිනිස්සු නම් ඕව වර්ග කරන්නේ මොකක් හරි බෙනිෆිට් එකක් බලාගෙන. හරි අපිට මොකක් හරි වාසියක් ඇති. අපි බලමු. හරි චනදි කියුවා චනවල හරි ගගනි කියුවේ නෑනේ. ගගනි කියුවේ නෑනේ. නෑ සර්. ගගනි ජීවීන් වර්ගීකරණයේ වැදගත්කමේ කරුණු පහක් තියෙනවා. පළවෙනි එක හයියෙන් කියන්නේ. ජීවීන් පිළිබඳව පහසුවෙන් අධ්‍යයනය කළ හැකිවීම. ඔව් අපිට පුතේ අන්තින කට්ටිය ගැන විතරක් අධ්‍යයනය කරන්න ඕන නම් අපි අන්තින කට්ටිය ගැන විතරක් අධ්‍යයනය කරන්න පුළුවන්. කුර තියෙන කට්ටිය ගැන විතරක් වෙනම අධ්‍යයනය කරන්න ඕන නම් ඒ වෙන් කරලා තියෙනකොට ඒක ගැන විතරක්. ඒතකොට අරගොල්ලෝ ගැන අධ්‍යයනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පියාඹනාය ගැන විතරක් කිව්වොත් එහෙම ආයේ මේ දෙගොල්ලෝ ගැන හිතන්න වෙන්නේ නැහැ. තේරුණාද? හරි? ඉමාෂ් ඊළඟ විදිහට කියන්නකෝ පුතේ. පළමු පදේ ගණනාත්මක ලෙස ඔව් දෙවෙනි පිටුව ඔයා ඊළඟට කියන්න ලෑස්තිලා ඉන්නකෝ. බලාගෙන ඉඳලා නැහැ. කවිඳු කියන්න පුතේ ඊළඟ තිත. නම් කරන ලද ජීවිකගේ සුවිශේෂ අනන්‍යතා හඳුනා ගැනීම පහසු වීම. ඔව් නම් කරලා තියෙන ජීවියෙක්ගේ විශේෂ ලක්ෂණ අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ පහසුකම තියෙනවා වෙන් කරගත්තාම. තේරුණාද? කවිෂ්ක කියන්න පුතේ තුන්වෙනි තිත. සියලු ජීවීන් අධ්‍යයනය නොකර තෝරාගත් ජීවීන් කිහිප දෙනෙකු අධ්‍යයනය කිරීම මගින් සමස්ත ජෛව ලෝකය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි වීම. ඔව් දැන් අපි හිතමු මෙහෙම කියනවා. පියාපත් තියෙන ජීවීන්ගේ පොදු ලක්ෂණයක් නේද? එතකොට දැන් ගිරවා තියෙනවා, පුස්සා තියෙනවා, හංසයටත් පියාපත් තියෙනවා, කුකුලටත් පියාපත් තියෙනවා. ඒගොල්ලෝගේ යම් කොටසක් ගැන අධ්‍යයනය කරා. ඊළඟට ශාක භක්ෂකයන්ගේ හිස් කබලේ තියෙනවා පුතේ පොඩි විවර වෙන කොටසක් ඩයස්ටීම අතුරු කඩ කියලා. එතකොට අස්සයාගෙත් ඒක තියෙනවා, හරකගෙත් ඒක තියෙනවා. ඒ තියෙන කොටස ගැන අධ්‍යයනය කරන්න වුණාම අපිට ඕන අස්සය විතරක් කරන් මේක අධ්‍යයනය කරන්න පුළුවන්. හරක විතරක් කරන් මේක අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. ඔක්කොගෙම හිස් කබල් චෙක් කර චෙක් කරලා බලුවා නම් හරි තියෙනවද කියලා. ඊට පස්සේ එකක් විතරක් කරන් ඩයස්ටීම එක ගැන අතුරු කඩ ගැන අධ්‍යයනය කරන්න පුළුවන්. හරි? ඉමාෂ් දැන් කියන්න පුතේ මිස් වෙච්ච කෑල්ල. දැන් හරිනේ. වෙනස් ජීවී කාණ්ඩ අතර සම්බන්ධතාවය අනාවරණය කළ හැකි වීම. අන්න හරි. සමනලයක් පියාඹනවා. එතකොට ගිරවත් පියාඹනවා. වවුලක් පියාඹනවා. ඔතන තියෙන දුර්වලතාවයකුත් තියෙනවා ඈ. අපි ඒක පස්සේ බලමු. හරි? ඊළඟ කාරණාව තමයි භයානකම කාරණාව. කෝෂිත කියන්න පුතේ අන්තිම කාරණාවේ
ආර්ථික වටිනාකමක් තියෙන ජීවීන් හඳුනාගත්තද හරි වචනේ කියනවා නම් සාමාන්‍ය ඕගොල්ලෝන්ගේ විවාහයෙන් මගේ විවාහයෙන් සාමාන්‍ය කතා කරන භාෂාවෙන් කියනවා නම් ඒ ස්පීෂීස් එකට මොකද පුතේ බඩුම තමයි. හරිද? මං කිව්වා ආර්ථික වටිනාකම ඉගෙනගත් තියනවාද කියලා දැනගත්ත තැනදී ඒ ස්පීෂීස් එකට බඩුම තමයි. ඒක ප්ලාන්ට් ස්පීෂීස් එකක්ද ඇනිමල් එකක්ද මොකක්ද සුද්ධ ජීවීද අනිවාර්යෙන් එතන ඉඳන් හම්බ කරන එක තමයි පරමාර්ථය. තේරුණාද? ඒක හොඳට මතක තියාගන්න. අපි චුට්ටක් ලියලිමු. චුට්ටක් ලියමු. ලියලා ඊළඟ ටික කරගෙන යන්න. හරි? මාතෘකාව ලියලා දී කියලා මම විශ්වාස කරනවා ජීවීන් වර්ගීකරණය. හරි? මීට වසර බිලියන 3.6 බිලියන 3.6කට පමණ පෙර පෘථුවිය මත ජීවීන් හටගත්තේ ඇයි? ප්‍රකාශ කරනු ලැබේ. ජීවීන් හටගත්තේ ඇයි? ප්‍රකාශ කරනු ලැබේ. එලෙස හටගත් මුල්ම ඒකසෛලික ජීවියා අද පවතින තත්ත්වය දක්වා ක්‍රමයෙන් පරිණාමය වී වැඩි දියුණු වී ඇත. වර්තමානයේ පෘථිවි තලය මත ජීව විශේෂ මිලියන 8.7ක් පමණ වෙසෙන්නේ ඇයි? විශ්වාස කෙරේ. හරි පුතේ රූප බලන්න මොකුත් ඕනේ නැහැ. වෙන පාටකින් අලුත් රූලක ලියමු. මේක highlight box කරන්න ඕන. highlight එකකින් හරි ලියමු. තෝරාගත් පොදු ගති ලක්ෂණ වලට අනුව
ජීවීන් කාණ්ඩවලට බෙදා දැක්වීම ජීවීන් වර්ගීකරණය ලෙස හැඳින්වේ. හරි. ඒක කොටු කරන්න පුතේ. හරි. තරුවක් දාන්න වෙන පාට. සාමාන්‍ය පාටින් ලියන්න. ජීවීන් වර්ගීකරණයේ ඇති වැදගත්කම් සැලකූ කල මාතෘකාව නෙමෙයි පුතේ තරුවක් දාලා සාමාන්‍ය පාඩේ ලියන්න තියෙන්නේ. ජීවීන් වර්ගීකරණයේ ඇති වැදගත්කම සැලකූ කල මෙසේය. ඔය පුතේ අපි කියවපු කරුණු පහ තියෙනව නේද? අපේ දරුවෝ 5 දෙනෙක් කියවපු කරුණු පහ තියෙනවනේ. ඒ පහ වෙන පාටකින් ලස්සනට ලියන්න ඉඩ තියන්න. ජීවීන් පිළිබඳ පහසුවෙන් අධ්‍යයනය කළ හැකි වීම නම් කරලා ජීවී සුවිශේෂ සියලුම ජීවීන් අධ්‍යයනය නොකර තෝරාගත් වෙනත් ජීවීන් කාණ්ඩ අතර මිනිසාට ආර්ථිකමය වැදගත්කම මේක ඒ ටික වෙන පාටකින් ලස්සනට ලියන්න ඉඩ තියන්න. පුතේ ජීවීන් වර්ගීකරණය ගැන මුලින්ම මතයක් ඉදිරිපත් කළේ ඇරිස්ටෝටල් ක්‍රිපු. දැන් මේක ගැන පුතේ තව විවිධ විද්‍යාඥයින් මත පළ කරා. ඕගොල්ලන්ට කියලා දෙන ඇරිස්ටෝටල් ගැනයි ආයි 18 වෙනි සියවසේදී කැරොලස් ලීනියස් 18 වන සියවස කැරොලස් ලීනියස් මේගොල්ලෝ ගැන විතරයි කියලා තියෙන්නේ. හරි? තව ඉන්නවා ගොඩාක් කට්ටිය මේ ක්ලාසිෆිකේෂන් එකම හඳුන්වන දීපු ගොඩාක් අය ඉන්නවා. පුතේ මතක තියාගන්න ඉතින් මේ ජීවීන් වර්ග කරන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකයි. ස්වභාවික වර්ගීකරණයයි කෘත්‍රිම වර්ගීකරණය. ආටිෆිෂල් ක්ලාසිෆිකේෂන් එකයි නැචරල් ක්ලාසිෆිකේෂන් එකයි. අපි බලමු මේ දෙකේම තියෙන මොකද්ද වෙනස්කම් කෝකද වඩා හොඳ කියන එක ගැන බලමු. ලියමු පොඩි නෝට් එකක්. අලුත් ඡේදයකට ගිහින්. හරි? මේ මුල් වරට ජීවීන් වර්ගීකරණය පිළිබඳ
මුල්වරට ජීවීන් වර්ගීකරණය පිළිබඳව සාර්ථක මතවාදයක් ඉදිරිපත් කරන ලද්දේ ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේදී පමණ නම් වෙන පාඩක ලිව්වත් කමන්නේ ඇරිස්ටෝටල් විසිනි වෙන පාඩක ලියන්න එපා ඇරිස්ටෝටල් විසිනි ලියමු අතීතයේ සිටම විවිධ පුද්ගලයින් වර්ගීකරණය පිළිබඳ විවිධ මතවාද ඉදිරිපත් කළද මෑත කාලීනව යම් සාර්ථක මතයක් ශංෂිත් වෙන්න තියෙනවා නේද සාර්ථක මතවාදයක් ඉදිරිපත් කරන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 18 වන සියවසේදී පමණ ඔන්න 9 වෙනි පාඩකෙන් ලියමු පුතේ කැරොලස් ලීනියස් විසිනි මෙලෙසට පෘථුවිය මත වෙසෙන සියලුම ජීවීන් වර්ග කළ හැකි ප්‍රධාන ක්‍රමවේදයන් දෙකකි වෙන පාඩකින් දිද්දදා ලියමු පළවෙනි තිත කෘත්‍රිම වර්ගීකරණය ඊළඟ තිත ස්වභාවික වර්ගීකරණය
අපි කෘත්‍රිම වර්ගීකරණය ගැන කතා කරලෙමුද? ඒ කතා කරමුනේ කමන්නේ නේද? කමන්නේ. ඔව්. පුතේ කෘත්‍රිම වර්ගීකරණය කියලා කියන්නේ ජීවීන්ගේ බාහිර ලක්ෂණ අනුව පරිණාමීය බඳුතා ගැන සාකච්ඡා කරන්නේ නැහැ. විසිතුරු ශාක, ඖෂධ ශාක, පඳුරු ශාක, ඒ වගේ ශාක වෙන් කරනවා. ඊට පස්සේ පියාපත් තියෙන සත්තු, පියාපත් නැති සත්තු. දැන් ඒක ගැලපෙන්නේ නැහැ කියලා මම කලින් කිව්වා. ඔක ඒක අවස්ථාවක කිව්වා. දැන් පියාපත් තියනවා කිව්වහම පුතේ කුරුමිනියටත් තියෙනවා, කපුටටත් තියෙනවා. හැබැයි කුරුමිනිය කියලා කියන්නේ පුතේ කොඳුවට පෙලක් නැති නේ අපෘෂ්ඨවංශී කාණ්ඩය. හැබැයි කපුට කියන්නේ කොඳුවට පෙලක් තියෙන පෘෂ්ඨවංශී කාණ්ඩය. එතකොට බලන්නකෝ අපි මේ වර්ග කරපු ක්‍රමය අනුව පෘෂ්ඨවංශීන් නා අපෘෂ්ඨවංශීන් එක පැත්තකට පරිණාමීය සාධක ගැන සාකච්ඡා වෙන්නේ නැහැ ඉතින්. තේරුණාද? අන්න ඒකයි කියන්නේ කෘත්‍රිම වර්ගීකරණයේ තියෙන දුර්වලතාවය ඒක තමයි. හරි අපි ලියමු. වෙන පාඩකට යන්න. ප්‍රෝමිලක්කම් 1 කෘත්‍රිම වර්ගීකරණය. කෘත්‍රිම වර්ගීකරණය. ප්‍රෝමිලක්කම් 1. කෘත්‍රිම වර්ගීකරණය. ඒකේ විස්තරය පුතේ අපි සාමාන්‍ය පාටින් ලියමු. විස්තරේ සාමාන්‍ය පාටින් ලියමු. ජීවීන්ගේ බාහිර ලක්ෂණ කමා වාසස්ථාන වැනි දෑ සලකා බලා මෙහිදී ජීවීන් වර්ගීකරණය කෙරේ. මෙය එතරම් සාර්ථක නැත. අලුචෙද උදාහරණ ලෙස උදා කියලා දාන්න එපා. උදාහරණ ලෙස පඳුරු ශාක, ඖෂධීය ශාක, විසිතුරු ශාක වැනි දෑ මෙලෙසට වෙන් කෙරේ. අලුචෙද අන්තිම ඡේදය. මේ වගේ පියාසර කරන සතුන් හා පියාසර නොකරන සතුන් ලෙස පියාසර කරන සතුන් හා පියාසර නොකරන සතුන් ලෙස සතුන් වර්ග කළ විට පියාසර කරන සතුන් ගණයට පක්ෂී කමා කුරුමිනියන් වැනි කෘමි සතුන්
කුරුමිනියන් වැනි කෘමි සතුන්, ශීරපායින්ගේ පියාඹන එක්කෙනාමයි ඉන්නේ පුතේ. වවුලා වැනි ශීරපායින්, අයත් වේ. එම වර්ගීකරණය එතරම් සාර්ථක නැත. එම වර්ගීකරණය එතරම් සාර්ථක නැත. කාලේ පුතේ අපි අද දවසේ නම් වැඩ කටයුතු එතන ඉවර කරමු. ලබන සතියේ මම හිතන්නේ සෙෂන්ස් දෙකක් විතර ගන්නවා. ජීව විද්‍යාවට බලය පාඩම ඒක අරගෙන මම එක සෙෂන් එකකදී භෞතික විද්‍යාව සාකච්ඡා කරනවා. ඒකම රසායන විද්‍යාව තව නෝට් එකක් එවන්න හිතාගෙන ඉන්නවා. වැඩ කරන සෙට් එක වැඩ කරගෙන යන දිගටම යම් යම් හේතුන් උදු මග ඇරන ඒ වගේ කට්ටිය කොහොමද ඉස්සරහදී පන්තියේ යම් යම් ප්‍රමාණයෙන් හැල්ලේ යයි. එතකොට අපි වැඩ කරන පිරිසක් සමූහයක් විදිහට එක සැරේ වැඩ කරගෙන යන්න පුළුවන්. ගැම්මෙන් වැඩ කරගෙන යන්න. එතකොට ඒකට ගැලපෙන රිසල්ට් එකක් හම්බ වෙයි. ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න පුතේ එහෙනම් ආයිබෝවන් බුදු සරණයි. ආයිබෝවන්. Good night.